ළමයි ආයිබෝවන් විශේෂයෙන්ම අද සාකච්ඡා කරන මේ මාතෘකා දෙක ඔයගොල්ලෝ දන්නවා තවදුරටත් අපි වැඩිදුර අධ්‍යයනයේට සාපේලට ගැලපෙන මට්ටමට ඒක සාකච්ඡා කරමු මේකෙන් ඉතින් කෙටි ප්‍රශ්න තමයි එන්නේ අද කතා කරන මාතෘකා දෙකෙන් පයිතගරස් සහ බහුවශ නමුත් ඒ වුණාට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න වලත් අණු කොටස් වලට වැදගත් වෙන තැන පයිතගරස් සම්බන්ධ කිව්වම ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපි මේක වෙනස් ගණන් කිහිපයක් හදලා බලමු මුලින්ම දාගමු අපි පයිතගරස් ප්‍රමේය ප්‍රමේය ලියන්න දෙන්නේ නැහැ ප්‍රමේය ඕන තරම් අච්චු පොත්වල බලාගෙන ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් මම ප්‍රමේය කොහොමද ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි පයිතගරස් ප්‍රමේය දෙන්නේ කොහොමද ඍජු කෝණී ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දෙන්නේ කියලා විතරයි පැහැදිලි කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රමේය තමයි ඍජු කෝණී ත්‍රිකෝණ වල ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න කර්ණය යාට ඉස්සරහින් ඉන්න කර්ණය ඒතර කර්ණයට අපි C කිව්වොත් කැමති අකුරක් දාගන්න පුළුවන් මම අනිත් ඍජු කෝණයට බද්ධ වෙලා තියෙන අනිත් පාද දෙක AB කියලා නම් කරනවා ඒතර පයිතගරස් මහත්තයා කිව්වේ මෙන්න මේක තමයි ප්‍රමේය කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය මේ ඉතුරු පාද දෙක මත හැදෙන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. දැන් උදාහරණයක් වශයෙන් මෙයා මත හැදෙන වර්ගඵලයේ මේ පාදයේ මත හැදෙන වර්ගඵලයේ 20 නම් මෙයාගේ 30 නම් මෙයා මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය මෙයා මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය 20 ගන්න 30 50ක් ඒක අපූර්ව සම්බන්ධතාවය. ඔයගලන්ට ප්‍රැක්ටිකලි මේක ඔප්පු කරලා බලන්න පුළුවන් මෙහෙම. ඍජු කෝණ ත්‍රිකෝණයක් ඇඳලා මේක මත සමචතුරස්‍රයක් ඇඳලා මේක මත සමචතුරස්‍රයක් ඇඳලා මේක මත සමචතුරස්‍රයක් ඇඳලා කඩදාසියක් මත මේ විශාල සමචතුරස්‍රය මත මේ කුඩා සමචතුරස්‍රය දෙක කපලා අරගෙන කෑලි වලට කපලා හරියටම මේකේ වර්ගඵලය සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන්. ඒතර මේක පොඩක් අර ප්‍රහේලිකාවක් වගේ ඔය තියෙන ඔය ළමයි පොඩි කාලේ පුරවන ඒවා අනේ ඒ ආකාරයට පුරව ගන්න ඕනේ. ඒ විදිහට හදා ගන්න පුළුවන්. පසල් නේ දේවල් කියන්නේ. පසල් එකක් විදිහට හදලා බලන්න. ඒතර ඒක හරියටම මේ දෙකේ වර්ගඵලය මේක කවර වෙනවා. මේක කවර වෙනවා. අනිවාර්යයෙන්. right? එක කොටසක්වත් අපිට එනවා කවර වෙනවා. ඉතින් අපි හිතන විදිහට එක පාටම මේක නිවැරදි ආකාරයට කපලා කැලේ කොටස් ටික සම්බන්ධ කරන්න ඕනේ, බද්ධ කරන්න ඕනේ. ඒකට එක කොටසක්වත් අපිට යන්නේ නැතුව මේක වැහෙනවා. දැන් ඇත්තටම මේක පසල් එකක් වගේ කරන්න පුළුවන්. හිතන තරම් සෙල්ලන්නේ නැහැ. නමුත් මේක හරියටම වෙනවා. right? හරියටම කරන්න පුළුවන්. අන්න ඕක තමයි පයිතගරස් මහත්තයා කිව්වේ. right? දැන් මේ පයිතගරස් මහත්තයා මේ කියපු ප්‍රමේයන් මම ඔයගොල්ලන්ට අර කලිනුත් කිව්වා මේ ප්‍රමේයන් ඊටත් කලින් ලංකාවේ වගේ රටවල් වල ගෘහ නිර්මාණ ශිල්පයේදී භාවිතා වෙලා තියෙනවා. අපේ මේසන් බාස්ලා ඒ පුරුද්දට තාමත් භාවිත මේක පයිතගරස්ගෙන් අරගෙන නෙමෙයි ඒගොල්ලෝ භාවිතා කරනවා මේ මුල්වවල් 3 4 5 විදිහට තමයි ඍජු කෝණී මුල්වවල් මයින්. දැන් විශාල පිටිනේක ඍජු කෝණී මුල්ව මයින් ඕනේ නම් මේ 3 4 5 කියලා අපේ බාසුන් නැහැලා දන්නවා. ඒගොල්ලෝ මේ කොහොමවත් මැත්ස් ඉගෙනගෙන නෙමෙයි හැබැයි. පොළොල්වත් කරලා නැති බාස්ලා දන්නවා මේ 3 4 5 ක්‍රමයකට ගත්තා. මේ කියන්නේ ඒගොල්ලෝ කොහොමද ගන්නෙ? ඒගොල්ලන්ට යම්කිසි හරියටම ඍජු කෝණී අත්වාරමක් දාන්න ඍජු කෝණී මුල්ලක් ගන්න ඕනේ නම් ඒ අදාළ මුල්ලේ ඉඳන් ලණුවක් ගහලා කෝණයක් හිටවලා ලණුවක් ගහනවා. right? මේකට තිරස්සක් කියමුකෝ හරියට මේ අත්වාරම ගන්න ඕනේ ලම්බකව. ඒගොල්ලෝ කරන්නේ මෙතන කෝණයක් ගහලා මේ පැත්තට අඩි 3ක් මයින්නවා. මෙතන ඉඳන් කෝණයක් ගහලා ලණුවකට ගහලා අඩි 5ක චාපයක් ගහනවා. මෙතන ඉඳන් කෝණයක් ගහලා අඩි 4ක් අරගෙන චාපයක් ගහනවා. ඒ දෙක හමු වෙන තැන. ඒගොල්ලෝ කියන්නේ තව
චාප ගහන්නේ බාස් කෙනෙක්ට අල්ලගන්න කියනවා මේ පැත්තෙන් කෝණියක් ගහලා අඩි 5 මේ පැත්තෙන් අඩි 4 කෝණියක් ගහලා අඩි 4න් අල්ලගන්න කියලා. ඒතර මේ දෙක හමු වෙන තැන කෝණිය ගහගන්න. අන්න එතකොට ඒක හරියට ලම්බකෝ 3 4 ඒ කියන්නේ මෙතනින් අඩි 5ක් අරගෙන මැනලා කෝණිය ගහලා ලණු අල්ලගන්න එක බාස් කෙනෙක්ට කියනවා ගෝලයකට කියනවා. මෙතනින් කෝණිය ගහලා අඩි 4 අරගෙන අල්ලගන්න තව ගෝලයකට කියනවා. ඒතර මේ දෙක හමු වෙන තැන ඒගොල්ලෝ කෝණියක් ගහනවා. ඒතර 3 4 5 සෙට් වුණාම මේක හරියට ලම්බ. ඒතර ඒ විදිහට අරගෙන මෙතන අත්විවරම හදනවා. ඊට පස්සේ මෙතන අත්විවරම හදනවා. ওই විදිහට තමයි අත්විවරම් කපන්නේ. ඒතර මේ මොකද්ද භාවිතා වෙන්නේ මෙතන? පයිතගොරස් ප්‍රමේය භාවිතා වෙනවා. ඒතර පයිතගොරස් ප්‍රමේය බාසුන් නැහැලා භාවිතා කරන විදිහ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ පයිතගොරස් ප්‍රමේය කියලා. අනේ ඒතකොට ඒ වගේ ඒ කියන්නේ මේ ලෝකයේ ගොඩනැගිලි නිර්මාණය වුණේ ඍජු කෝණය සොයාගත්ත දවසේ ඉඳන්. ගල් ගුහාවල ජීවත් වුණු මිනිස්සුන්ට ඍජු කෝණය අවශ්‍ය වුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේ වගේ කණු හිතෝලා හරි ලම්බකව නිවාස තනන්න හදන්න පටන් ගත්තේ මේ ඍජු කෝණය සංකල්පයේ විහිුණු දවසේ ඉඳන්. අන්න එතකොට තමයි ඒගොල්ලෝ මේ වගේ නිවාස ඒ කියන්නේ ගණිතයත් එක්ක තමයි මානවයා ගල් ගුහා වලින් නිවාසවලට එන්නේ ගණිතයත් එක්ක. ඍජු කෝණය සොයාගත්ත දවසේ සිට නේද මිනිසා නිවාස තනන්න ගත්තා. ඒක අවිඥානිකව සිද්ධ වුණේ. right? එතනින් තමයි ජ්‍යාමිතිය බිහිවන්නේ. ගණිතය බිහිවන්නේ. මේ ගණිතය හැමදේම බිහි වෙලා තියෙන්නේ ප්‍රායෝගිකව සබහාදාම ඇසුරෙන් මිසක් ගණිතය හොයාගෙන සබහාදාම බිහි වුණා නොව. සබහාදාම විසින් සබහාදාම අධ්‍යයනය කරලා අපි ගණිතය සොයාගත්ත ඒ සංකල්ප. කෙන් රටා සබහාදාමේ රටා තමයි අපි කතා කරන්නේ ප්‍රමේයන් ඇසුර. right? එතකොට මේක අඟහරු ලෝකෙන් ආපු ඉලක්කම් අතර තියෙන නිකන් අමුතු කතාවක් නෙමෙයි ළමයි. සබහාදාම ඉලක්කම් වලින් අපි දකින්න. ඒකයි ගණිතය කියන්නේ. මේ සබහාදාමේ තියෙන දේවල් ඉලක්කම් වලින් දකින්න. මම ඔයගලන්ට කියවන්නේ මුළු මහත් ගණිතයේම කියන්නේ එක රටාවක්. රටාවන් දෙකකින්. B රටාවන් අතර සම්බන්ධතාව දැකීම. අන්නේතර තමයි ජ්‍යාමිතිය බිහිවෙන්නේ. රටාවන් අතර සම්බන්ධතාව දකින්න. අන්න මේ අපි මේකේ රටාවක් දකින්න. ඊට පස්සේ මේ රටාවන් අතර සම්බන්ධතාව භාවිතා කරලා අපි තර්කානුකූලව නිගමන වලට එළඹෙනවා. අන්න ඒ කියන්නේ තර්කර ජ්‍යාමිතික පාර්ට් එක තමයි මේ B. ඒ රටා දෙකේ සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි අන්න රටා. right? අනිත් හැම ගණිතේ හැම පාඩමකම රටා තියෙනවා. සුළු කිරීමේ රටා චක්‍රය කියන්නේ රටාවක්. ඒකයි මම කියන්නේ කටපාඩම් කරන්න එපා. රටාව දකින්න. රටාව අධ්‍යයනය කරන්න. ඊට පස්සේ රටා අතර සම්බන්ධතාව වලින් තමයි ඔය ප්‍රමේයන් වගේ දේවල් බිහි වෙන්නේ. ඒතකොට මේ සියල්ලම එකම වෙලා අපි තර්කානුකූලව මේ රටා ඊට පස්සේ රටා අතර සම්බන්ධතාව වෙන ප්‍රමේයන් ඒ සියල්ලම එකව කරමින් තර්කානුකූලව තමයි ගණිතය ගලාගෙන යන්නේ. ඒතකොට කිසිම කෙනෙක්ට ගණිතේ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. සොඳුරු ලෙස අධ්‍යයනය කරන්න පුළුවන්. right? එහෙනම් පයිතගොරස් මහත්තයා කිව්වේ මේ ඍජු කෝණී ත්‍රිකෝණී කර්ණය මත හැදෙන සම්චතුරස්‍රයේ වර්ගඵලය ඉතුරු පාද දෙක මත සෑදෙන සම්චතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි කියන්නේ. ඔක අහංගම් මහත්තයා thank you. ඔක අහංගම් මහත්තයා ඔක කෙටි කරලා දක්වන කොහොමද? කෙටි කරලා දක්වන්නේ කොහොමද අහංගම් මහත්තයා? කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාදයන්ගේ වර්ගවල එකතුවට. කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාදයන්ගේ වර්ගවල එකතුවට. ඉතින් මේ පයිතගොරස් ප්‍රමේය භාවිතා වෙන ප්‍රසිද්ධම කට්ටල තියෙනවා. පයිතගොරස් කට්ටල. මම මේ පයිතගොරස් කට්ටල ටිකක් දෙන්න දැන් අපි මේවා හදලා තෙම්පරාදු වෙලා ඉන්නේ. නිසා මම short and sweet අද උගන්වනවා මේ පාඩම. මේ ප්‍රමේය පේපර් කිසිදු ප්‍රමේය පේපර් වල ලියන්නේ නැහැ හොඳේ. ඒකයි මම දෙන්නේ නැති.
right right පයිතගරස් කට්ටල ප්‍රධාන කට්ටල දෙක ප්‍රසිද්ධ කට්ටල මේවා ප්‍රසිද්ධ කට්ටල ගොඩක් තියෙනවා 3 4 5 කට්ටලේ 5 12 13 කට්ටල 5 12 13 කට්ටල පයිතගරස් ප්‍රමේ ප්‍රධාන කට්ටල තියෙනවා නේද ප්‍රධාන කට්ටල එතකොට 3 4 5 කට්ටලේ එකක් तोर यागे गुणाकार मेगे गुणाकार 6 8 10 මේ දෙකට අමතරව වුණ තරම් තියෙනවා පයිතගරස් වල කට්ටල ලබා ගන්න සූත්‍රයක් පවා තියෙනවා ඒව ඕනේ ඒව විභාග දියන්නේ तोर මේක දෙකේ ගුණාකාර මේක තුනේ ගුණාකාර 3 අරක් 3 9 3 අරක් 4 12 3 හැම පාදයක්ම ත්‍රිකෝණී වලට ගැලපෙන්නේ නැහැ නේද ඒ ගැලපෙන පාද පූර්ණ සංඛ්‍යාත්මකව ගානට සෙට් වෙන පාද තියෙනවා අනේ ඒ වගේ තමයි අපි කියන්නේ පයිතගරස් කට්ටල ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යායන කට්ටල තියෙනවා පූර්ණ සංඛ්‍යායන කට්ටල right ඒ වගේ 3 4 5 ගුණාකාර 5 12 13 ගුණාකාර 10 24 26 මේ වගේ ඒගොල්ලන්ගේ ගුණාකාර මේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන්නේ නේ කට්ටල වලට තමයි අපි කියන්නේ පයිතගරස් කට්ටල හැම පූර්ණ සංඛ්‍යාවම ඔක්කොම ඉලක්කම් මේකට ගන්න සෙට් වෙන්නේ නැහැ නේද අපිට හිතෙන ඉලක්කම් දැම්මොත් එන්නේ කර්ණයට දශම ගන්න ඒක නිසා පූර්ණ සංඛ්‍යාත්මක අගයන් එන්න නම් විශේෂිත වූ කට්ටල තමයි මේකට එන්නේ. ඒතර මේක ලබා ගන්න ඒ කට්ටල ලබා ගන්න ක්‍රමයකුත් තියෙනවා. කට්ටල ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. right ඒක ගන්තයන් පුළුවන් ඔප්පු කරන්න පුළුවන් නම් ඉච්චරම ඔප්පු කරලා පෙන්නන්න ඒවට යන්නේ නැහැ තේරුමක් නැහැ අපි ගණන් කීපයක් හදමු පළවෙනි එක ප්‍රසිද්ධම ගාන හදමු හැමදාම හදමු ගාන x යගේ සොය මේක දාගෙන මේක සොය right ඒක දුක හිතෙනවා වගේ එන්න හදමු මේක කොහොමද ලියන්නේ විදුකෝණික කෝණය තේසරකින් කර්ණේ වර්ගයේ සමානයි 3 වර්ගයේ ධන 4 වර්ගයේ. ତර මේක නෝ කොහොමද x වර්ගයේ සමානයි 3 වර්ගයේ 9 4 වර්ගයේ 16. තර x වර්ගයේ සමානයි 9 16 25. x සමානයි 25 වර්ගමූල. තර 25 වර්ගමූල කීයද 5යි. අද අපි හදලා තියෙන ගණන් නේද පයිතගරස් මේවා අපිට nothing වෙන්න ඕනේ දෙවෙනි ගාන මේකේ කොහොමද ඉන්නේ නේද ත්‍රිකෝණයට ඉස්සරහින් කර්ණේ වර්ගය 13 වර්ගයේ සමානයි x වර්ගයේ ධන කවුද 5 වර්ගය එතකොට 13 වර්ගයේ 169යි x වර්ගයේ 5 වර්ගයේ 25 ධන 25 මෙන්ට આવොත් ඍණ 25 මේක x වල වර්ගය. එතකොට x සමානයි 169න් 25 කඩුනම 144යි. එතකොට x සමානයි 12යි. x සමානයි 12යි. තුන්වෙනි ගාන sorry
ඔහුට මැසේජ් කරන්න පුළුවන්. x වර්ගය සමානයි මූල දෙකේ වර්ගය ධන මූල තුනේ වර්ගය. ඒතර x වර්ගය සමානයි මූල දෙකේ වර්ගය 2යි මූල තුනේ වර්ගය 3යි. x වර්ගය සමානයි 2යි 3යි එකතු කරාම 5යි. x සමානයි වර්ගයේ මෙහෙට ගියාම වර්ගමූලය මූල 5. මේ ගාන කරමු. ඒක මූල එක වර්ගය ළමයි දෙකයි. දැන් මූල දෙකේ වර්ගය කියන්නේ මූල දෙක ගුණ කිරීම මූල දෙක. මේක මූලය ඇතුළේ ගුණ වෙනවා. දෙවරක් දෙක. මේ මූල වල ලක්ෂණ. දෙවරක් දෙක 4යි. 4 වර්ගමූලය 2. ඒතර ඒකම කෙටියෙන් භාවිතා කරොත් මූල 3 වර්ගය 3යි. ඒ කියන්නේ වර්ගමූලය ඉවත් වෙනවා වර්ග කරනවා. මේක ඔලුගෙදී රඳව ගන්න. වැදගත්. 4 වෙනි ගාන පුළුවන් ද පැහැදිලි කරන්න ජ්‍යාමිතික නිර්මාණය දල රූප සටහනක වචන වලින් දීලා මෙන්න මේ වගේ මෙහෙමයි කරන්නේ කියලා. 4 අයිකොන් කරන්නද? ඔව්. මේක ත්‍රිකෝණික ත්‍රිකෝණය මේක එකයි මේක එකයි එහෙම දල රූපයක් කැඳුත් දල රූප සටහනක් කැඳුත් ඒක එකයි සෙන්ටිමීටර් නෙමෙයි අඟල හරි මීටරේ හරි මේ x වලට එන අගේ බල ඒක ඇසුරින් පුළුවන් අපිට ජ්‍යාමිතිකව මූල දෙකේ අගේ හොයන්න. නැත්නම් ප්‍රැක්ටිකලි අපිට ඇත්තටම මූල දෙක කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. 1.4 1.4 පළවෙනි සන්නිකර්ෂණය දෙවෙනි සන්නිකර්ෂණය තුන්වෙනි සන්නිකර්ෂණය හතරවෙනි එක ඉවරයක් නැහැ. හැබැයි ජ්‍යාමිතිකව මූල දෙක සඳහා අගයක් හොයාගන්න පුළුවන්. ජ්‍යාමිතිකව අගයක් හොයාගන්න පුළුවන්. අර මම ළමයිට කියපු මල් පෙත් එකගේ වගේ තමයි. සාමාන්‍යයෙන් මල් පෙති එන්නේ නේද අංශක 360 බෙදෙන විදියට. හැබැයි මල් පෙති 7 එන්නත් පුළුවන්. 7 එන්නත් පුළුවන්. ඇත්තටම මේක අපි ජ්‍යාමිතික නිර්මාණවලදී කියවනේ 10 සෙන්ටිමීටර් අපිට ගණිතානුකූලව ඇත්තටම සමාන කොටස් තුනකට බෙදන්න බෑ. 10 3ෙන් බෙදුවොත් එන්නේ සාමාවර්ත දශමය 3.333. හැබැයි අපේ ජ්‍යාමිතික නිර්මාණ වලින් මේක සමාන කොටස් තුනකට බෙදලා ගන්න පුළුවන්. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ගණිතයේ බොරුද මේක බොරුද කියන්නේ. ඔබතෝ කො ටික ගැටලුවක්. රයිට් එක ගැඹුරු සංකල්පයක් පස්ව සාකච්ඡා කරමු. ඒ ඇත්තටම මූල දෙක අපරිමේය සංඛ්‍යාවක්. මේක දශම තිතේ n දෙකක් නැහැ. නමුත් අපිට මේ විදිහට ජ්‍යාමිතික නිර්මාණ වලින් මූල දෙක සඳහා අගයක් ගන්න පුළුවන්. නේද? නිශ්චිත දිගක් ගන්න පුළුවන්. ඒතර සෑහෙන ගැඹුරින් හිතන්න ඕන කාරණාවක් තියෙනවා. ඒක දැන් හිතන්න කිව්වොත් අපි අද වැඩේ කරන්න වෙන්නේ මම ඔයගලන්ට තව නේද? බෑ එහෙම ගන්න බෑ. මෙතනට එක ගන්නවා. මේක විසඳලා බලන්න. x වර්ගය සමානයි 1 වර්ගය දන 1 වර්ගය. එතකොට x වර්ගය සමානයි 1 වර්ගය 1යි. 1 වර්ගය 1යි. x වර්ගය සමානයි 1 එකතු වුණාම 2. x සමානයි 2 වර්ගමූල. පස්සේ තර මම පුංචි කතාවක් කියනවා. මෙහෙම මීටර් 100ක් තියෙනවා. මම සෑම දවසකදීම මේ මීටර් 100 AB අතර දුර මීටර් 100යි.
මේ මට ඉතුරු වෙලා තියෙන දුරෙන් අඩක් ගෙවා අවසන් කරනවා. කියන්නේ පළවෙනි දවසේදී යනවා මම මීටර් 50. ඒතකොට මට ඉතුරු වෙලා තියෙනවනේ මීටර් 50. දෙවෙනි දවසේදී යනවා මීටර් 25. මම ළමයිගෙන් අහන්නේ මට මේ ගමන අවසන් කරන්න කොපමණ කාලයක් යනවා. මම යන්නේ හැබැයි මේ නියමය අනුව. දවසකට මම ගමන් කරන්නේ ඉතිරි වෙලා තියෙන ගමනේ ඉතිරි වෙන කොටසින් අඩක් පමණ. මට ගමන නිමා කරන්න දවස් 30ක් ගත වෙනවා. මට බීලක්ෂය කරා යන්න මේක මුළු දුර 100 මීටර. මම යම් නියමයකට අනුව මම ගමන් කරන්නේ. මම හැම දවසෙම ගමන් කරන්නේ ඉතිරි වෙලා තියෙන කොටසින් අඩක් පමණ. මට ගමන නිමා කරන්න කොපමණ දවසක් යනවා. පසුව හිතන්න. විනාඩි 5ක් දෙන්න උත්තර මැසේජ් කරලා මම පස්වෙනි ගමන දාන්න කරනවා. පස්වෙනි ගමන. පස්වෙනි ගමනේ right. ළමයි ලස්සන උත්තර දාන. අනන්ත වාරයක් යන්න වෙනවා. ඒක තමයි ලස්සනම උත්තරය. දවසකට යන්නේ අඩයි. හැබැයි මීටර් 100යි තියෙන්නේ. නේද? හැමතිස්සෙම ඉතුරු වෙන කොටසින් අඩක් නිම කරමින් යන්නේ. එයාට B වෙත නංගා වෙන්න කවදාවත් බෑ. ඉතුරු වෙන කොටසින් අඩයි යන්නේ. කල්පනා කරලා බලන්න. හොඳයි මම එක්ස්ප්ලেইন කරන්න. කවදාවත් B වෙත ළඟා වෙන්න බෑ. අනන්ත වාරයක් යනවා. අනන්ත වාර. නමුත් ප්‍රැක්ටිකලි යන්න පුළුවන්. උපදෝ කොට. ගන්තේ සුන්දරත. අර ඔය මං කිව්වේ ඔයගලන්ට අනාගතයට යන කතන්දර අන්න ඒ වගේ කතන්දර තමයි. හොඳයි. යමුලක් තියෙනවා කියන්නේ. right හරි. දැන් මේ මම අහන්නේ මූල දෙක සෙවීම සඳහා ඍජු කෝණී ත්‍රිකෝණේ මේ පාදයේ දිග 1.1 සෙන්ටිමීටර් ඒකක වුණ එකක්. මම මේකට ඒකක දාන්නේ සාධාරණ ලෙස. කොහොම හරි එක මොකක් හරි යුනිට් එකක් මේ පාදයේ යුනිට් එකක් ගත්තොත් මේ දිගෙන් අපිට ගන්න පුළුවන් මූල දෙක සඳහා අගය. ඒක ඔප්පු කරන්නේ පයිතගොරස් වලින්. මූල තුන සඳහා ගන්න ඕනේ පාද දෙකේ දිග කීයද? ඒක මෙතනින් එන්න ඕනේ x ට මූල 3 එතකොට. ඒ සඳහා ගන්න ඕනේ පාද දෙකේ දිගව කීයද? අන්න හරි. දුලක්ෂ. දුලක්ෂ ඔබ හරි. අඩක්. දුලක්ෂ මට උත්තරයක් දෙනවා එක පාදයක් මූල 2යි. එතකොට x එනවා මූල 3. වර්ග කරලා බලන්නකෝ. කොහොමද මම මේක x කියලා ගත්තොත් x වර්ගය 1 වර්ගය ධන මූල 2 වර්ගය. එතකොට x වර්ගය 1 වර්ගය 1යි මූල 2 වර්ගය 2යි. 1යි 2යි 3යි වර්ගය මෙහෙට ගියාම වර්ග මූලය. දුලක්ෂ ඔබ අඩක් හරි. මම අහන ප්‍රශ්නේ ඔයාලට මූල දෙකට මේ පාදේ කොහොමද දාන්නේ? මේ පාදේ මූල දෙක ඇඳගන්නේ කොහොමද? අපිට එක අඳින්න පුළුවන්. මූල දෙකේ පාදයක් අඳින්නේ කොහොමද? මම අහන්නේ ජ්‍යාමිතික නිර්මාණය කරන එක. මූල දෙකේ පාදයක් අඳින්න බෑ. කොහොමද අඳින්නේ? කලින් එකේ කර්ණය ගන්න. හරියට හරි. very good. මෙහෙමයි. එහෙනම් මේක සඳහා දල රූප සටහන වෙන්න ඕනේ මේක. නේද? මම මේ විදිහට අඳින්නේ. නැත්නම් මේ පැත්තට ඒ තියෙන පැත්ත. ඒක සඳහා දල රූප සටහන වෙන්න ඕනේ මේක. මේක ඒකක 1යි ඒකක 1යි. එතකොට x කියන්නේ මූල 2. අන්න ඒක උඩ තමයි අඳින්නේ. ඍජු කෝණී ත්‍රිකෝණය මේක 1යි. එක කියලා. අන්න එතකොට මේක x සමානයි කවුද?
මූල 4 6වෙනි එක මූල 4 හියගේ ජ්‍යාමිතික නිර්මාණය සුරෙන් සෙවීමට දල රූප සටහනක් මිනුම් සහිතව. හැබැයි අපි දන්නවා මූල 4 යගේ ගානට 2 එන්නත් ඕන. ඔව් දැන් සම්පූර්ණයෙන් හරි. මේ විදිහට මේක තමයි හරි. මේක හදලා ගණනය කරලා පෙන්නලා මේක අඳි. right? මේක තමයි complete answer එක. මේක ගණනය කරලා පෙන්නන්න ඕනේ. එතකොට මේකේ දල රූප සටහන වෙන්නේ මේ සම්පූර්ණයෙන්. ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක් අඳින්න. දැන් මම අහන්නේ මූල 4 යගේ ඊළඟ ආයිෂ් මූල 4 හා 1 මූල 4 කියන්නේ කවුද ආයිෂ් මූල 4 කියන්නේ පුතේ 2 මේ පාදේ 2ක් ගන්නවා මේක 1ක් ගන්නවා එතකොට මේක x සමානයි කවුද මූල කොහොමද වර්ග කරලා බලන්න නේ හැබැයි ඔයගොල්ලෝ දැක්කනේ සතහන ඔගොල්ලෝ දැක්කනේ අපූර්ව සබාදාමේ රටාව මම ගොළුබෙල්ලගේ කට්ටන් දෙන්නේ ගොළුබෙල්ලගේ කට්ට හැදලා තියෙන හැටි හදන්නේ ඒ කට්ටෙත් මේ රටාව තියෙනවා සමහර ගොළුබෙල්ලෝ ඉන්නවා මේක මූල 5 මේක එක ඊළඟ එක මම කම්ප්ලීට් කරනවා मैं ගෙදරදී නිර්මාණය කරලා බලන්න ඊළඟ එක මම මේ ගොළුබෙල්ලගේ කට්ටි රටාව වඳින්නේ යන්නේ මේක මූල 6 මේක මූල 7 මේක මේම ඇඳගෙන ගියාම මේ වගේ මුහුදු සත්ත්වෙක් තියෙනවා මේ වගේ කටු තියෙනවා ගොළුබෙල්ලුත් තියෙනවා මේක කියනවා පයිතගරස් සර්පිලේ සර්පෙක් වගේ සර්පිලේ සබාදාමේ මෙහෙම නිර්මාණ තියෙනවා ඒ පවනේ හිම් පුළුවන් නම් මේක සරලයි නේද right මේක පයිතගරස් සර්පිලයක් කියනවා මේක ගෙදර නිර්මාණය කරලා බලන්න ගන්තේ සොඳුරුතයි ටෙස්ලාගේ 369 කියන ආකර්ෂණීය නියමයක් ඒ වගේ ගන්තේ සොඳුරු දෙයක් හරි මාරම කන්සෙප්ට් නේ සර් ටෙස්ලාගේ 369 නියමයේ ජ්‍යාමිතික නිර්මාණයක් එක ජ්‍යාමිතික ක්‍රියාදාමයක් ලෝකේ විශ්වයේ ක්‍රියාත්මක වෙන හැටි එතන තියෙන තව ආකාරයකින් ගන්න මේ විශ්වයම ගන්තෙන් පැහැදිලි කරන්න පුළුවන් ඉතින් මම අපි හැමදාම ඉගෙන ගන්න පයිතගරස් වලට යහ ගිහිල්ලා අපි පයිතගරස් වල සොඳුරුතය නේද අපි පයිතගරස් මහත්තයා හොයාගත්තේ සබහාදාමේ තියෙන සම්බන්ධතාවය රටාව නේ හරි පයිතගරස් සියර වෙලා බහුවර්ෂ වලට යන්න කලින් අප පොඩි සංගීතයක් රස විඳලා ඉමු මේක 6 වෙනි ගාන පොඩ්ඩක් x වර්ගය දන y වර්ගය කම
x वर्गे विना y वर्गे कमा 2xy त्रिकोणिक पाद भव पेन्वन्न අපේ ඕකයි තව එක ගානකින් පස්සේ පැදුරු සාධ්‍යයට යනවා. ඒ ගානක් මම දෙන්නම්. එතකොට හදන අයට ස්පීඩ් වෙන්න පුළුවන්. ඕනෑම ත්‍රිකෝණයක පාදයන්ගේ දිග සෙවීමට සූත්‍රයක් නැහැ. පයිතගොරස් ගෙන් මේක හදාගන්න. මේ ඔයගේ ත්‍රිකෝණයක් ගත්තොත් ABC මේ අපි තු මේ පාද දෙකේ දිග දාන්නොත් AC වල පාදේ දිග හොයාගන්න. එහම හොයන්න මෙතනට ලම්බකයක් ගන්න. ඒ ලම්බකේ D කියමු. पाइथागोरस प्रमेय अनु මේක AC වේගය වැඩිද? YouTube එකේ බලන්න හොඳේ. දැන් 11ට ළඟයි නේ ඒක මම චුට්ටක් වේගවත් කරේ. අර චක්‍රයට කිව්වේ पाइथागोरस සර්පිලය YouTube එකට තාපෝ දාන නිසා ඔයගලන්ට දෙපාරක් බලන්න පුළුවන් නේ. right තමයි මේක 6 වෙනි ගාන ඒක හදන්න මේක ගෙදර වැඩ ගෙදරදී හදන්න ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් දී ඇති විට 3 වෙනි පාදය හොයන්න. ඇත්තටම ලම්බකයක් ගාගෙන මේ දිගත් වෙන වෙනම හොයාගන්න වෙන. ඒකට අපිට ඔප්පු කරන්න පුළුවන් AC වර්ගයේ සමානයි AB වර්ගයේ ධන BC පාදයේ දිග ධන BC වර්ගයේ ඍණ දෙවාරයක් BC ගුණ කිරීම BD මම කියවන ලම්බකයක් අහගෙන මේ දිග හොයාගන්න දෙවාරයක් BC ගුණ කිරීම BD බව පෙන්වන්න. මේ වගේ මේක පෙන්නන්න ආවම මේක බලන්න වර්ග තියෙනවා කියන්නේ මේක ඍජු කෝණ ත්‍රිකෝණක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන පයිතගොරස් භාවිතා වෙලා තියෙනවා. මේක මම දැන් ඔප්පු කරන්නේ ඒක ගෙදර වැඩට දෙනවා. ඔයගොල්ලෝ ඔප්පු කරලා පුළුවන් අය ඉන්නවා ඔප්පු කරලා ඒවා ඉස්සෙල්ලා මේක ඔප්පු කරලා දෙන්න. මේක ඍජු කෝණ ත්‍රිකෝණයක පාද බව පෙන්නනවා. ඒතර මේකේ කර්ණයට ගන්න වෙන්නේ කවුද? විශාලම පාද. මේ තුනේ විශාලතම පාදේ කවුද? මම කිය 1ද 2ද 3ද මැසේජ් කරා 1ද 2ද 3ද විශාලම පාද. කනාවට කියන්න බෑ තර්කානුකූලව කියන්න. 1 ඒ නේද මානස වර්ගවල එකතුව. මෙතන තියෙන අන්තරය. මෙතන තියෙන නිකම්ම 2x. මේක විශාල. එන කර්ණය වෙන්නේ යන්නේ. අනිත් පාද දෙක මාරු වුණාට කමක් නැහැ. x වර්ගයේ දින y වර්ග. මේක 2x වර්ග. දැන් බලන්න ඕක හරිද කියලා. මේක හරිද කියලා චෙක් කරලා බලන්න. පයිතගොරස් ප්‍රමේයට ගැලපෙන්න ඕන. කර්ණයේ වර්ගය සමාන වෙන්න ඕනේ. මේ පාදවල වර්ගයන්ගේ එකතුවට. මේ පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙන්න ඕනේ. සුළු කරලා බලමු. දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. අන්න එතකොට මේ පාද තුන ඍජු කෝණ ත්‍රිකෝණයට ගැලපෙනවා. ඒතකොට මේක ඇසුරෙන් x ට y ට කැමති පූර්ණාංගයන් දාලා ඍජු කෝණ ත්‍රිකෝණේ කට්ටල නිර්මාණය කරගන්න ඔයගලන්ට පුළුවන් වෙනවා. හරි. මේක වර්ග කරොත් x පූර්ණ වර්ගයක ප්‍රසාරය x වර්ගයේ වර්ගය x4යි.
මේ දෙකේ ගුණිතය දෙගුණේ 2x වර්ගය y වර්ගය y වර්ගයේ වර්ගය y4 මේකේ වර්ගය x4 මේක ඍණ මේ දෙකේ ගුණිතය දෙගුණේ 2x වර්ගයේ y වර්ගය ඍණ y වර්ගයේ වර්ගය ධන y4 මේකේ වර්ගය 4යි x වර්ගයේ y වර්ගය මේ දෙක හරිනේ මේක සුළු කළොත් ප්‍රකාශන දෙක සමානයි x4 ධන 2x වර්ගයේ y වර්ගයේ y4 මේක සුළු කළොත් ඍණ 2යි x වර්ග y වර්ග ධන 4යි x වර්ග y වර්ග සජාතීය පද ඍණ 2යි ධන 4යි මේ x වර්ග y වර්ග කියන්නේ ඇපල් නම් මෙතන ඍණ ඇපල් 2යි මෙතන ධන ඇපල් 4යි ඍණ කියන්නේ කෙල්ලෝ නම් කෙල්ලෝ 2යි මෙතන කොල්ලෝ 4යි කෙල්ලෝ දෙකකට කොල්ලෝ දෙකක් මරා ගන්න ඉතුරු වෙන්නේ කොල්ලෝ දෙකක් කියන්නේ 2යි x වර්ග y වර්ග ධන y4 තර වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා වම් පැත්ත සමානයි දකුණු පැත්ත එම නිසා මෙම පාද ඍජුකෝණී ත්‍රිකෝණයකට ගැලපේ ඍජුකෝණී ත්‍රිකෝණයට ගැලපේ ඔක දාගන්න ඔය විභාගෙදී අහන්නේ හොඳේ නමුත් සිලබස් එකේ තියෙන නිසා අපේ දැනුමින් හදන්න පුළුවන් නිසා මම ගන්නවා ඕකේ සටහනක් දාගන්න ඕගොල්ලෝ මේ භාවිතේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පයිතගත කට්ටල නිර්මාණය කරගත හැකියි. නිකන් මනෝමෙන් දාලා බලමු. x ට 1 දාන්න y ට 2 දාන්න. ඒතර 1 වර්ගය 1යි 2 වර්ගය 4යි මෙතනට එනවා 5. ඒතර විශාල එක x ට 2 y ට 1. ඒතර 2 වර්ගය 4යි 1 වර්ගය 1යි 4 එකක් අදුනම 3. 2යි xy 2 නේද x කියන්නේ 2 දෙවරක් 2 4යි 4 වරක් 1 4යි. ඒතර 4යි 3යි 5යි වෙනවා. 1යි 2යි දැන්. මෙතන වම් පැත්තයි දකුණු පැත්තයි සමාන. මේ මගේ අතින් දීලා x4 නේ x4 දෙක සමාන සුළු කරා. මෙතන මගේ අතින් අසමාන වෙලා සුළු කරාම සමාන. x වර්ගයේ x බලයක බලය දෙවරක් දෙක හතරයි. මේ දෙකේ ගුණිතය දෙකුනේ y වර්ගයේ බලයක බලය දෙවරක් දෙක හතරයි. දෙවරක් දෙක හතරයි මේක වෙන මේ දෙකේ ගුණිතය දෙගුණේ මේක වර්ගය හතර මේක 4යි x වර්ගයේ y වර්ගය බහුවශ්‍ය බහුවශ්‍ය වල ප්‍රමේය තමයි මම කොටස් දෙකකට කරන්නේ. ඒ කියන්නේ පළවෙනි එක තමයි අපි ළමයි දන්නවා පාදෙන්නේ නැති බහුවශ්‍රයක පාදෙන්නේ නැති බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ එන්ට්‍රීන දෙක වාරය 180 මේක ඍජුකෝණී ත්‍රිකෝණ ඇසුරුන් ප්‍රකාශ කරනවා අපි පරිපූර්ණ කෝණ ඇසුරෙන් දානවා. ඒක තමයි වඩා ප්‍රසිද්ධ. ඊට පස්සේ පාද එන්නේති බහුවශ්‍රයක පාද එන්නේති බහුවශ්‍රයක
බාහිර කෝණවල ඓක්‍ය. බාහිර කෝණවල ඓක්‍ය කීයද වෙන්නේ? 360. අන්න ඔය දෙක දාගන්න. ඔය දෙක තමයි මේන් ටික්ස්. මේ දෙක දාගත්තා නේද? තමයි ඊට පස්සේ දැන් ඔය ඇත්තටම අපි නවේශයෙන්දී වගේ නේද මේක භාවිත කරේ. ඊට පස්සේ අපි 10 දිවත් 11 දිවත් හම්බ වෙන්නේ ඕලර් පේපර් එකේදී කෙලින්ම හම්බ වෙන්නේ. ඊට ඕනෑම බහුආශ්‍රයක ලක්ෂණ සහ ඕනෑම බහුආශ්‍රයක ලක්ෂණ ඊට අපිට තව විශේෂ බහුආශ්‍රය සබදි බහුආශ්‍රය සබදි බහුආශ්‍රයක ලක්ෂණ සබදි බහුආශ්‍රය කියන්නේ මොකක්ද? සීළු පාද සමානයි, සීළුම අභ්‍යන්තර කෝණ සමානයි. ඒව සබදි බහුආශ්‍රය. right? ඒකත් අපි ලක්ෂණයට පිළිගමු. මෙයාගේ ලක්ෂණ හැටියට අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අර ප්‍රමේය තමයි n ඍණ දෙක වාරයක් 180. ඒක සබදි බහුආශ්‍රයටත් ඒකම තමයි n ඍණ දෙක වාරයක් n කියන්නේ පාද ගණනෙන් දෙකක් අඩු කරලා 180 න් ගුණ කරාම අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය ලැබෙනවා. බාහිර කෝණ වල ඓක්‍ය බාහිර කෝණ වල ඓක්‍ය 360යි. මෙයාගේ බාහිර කෝණ වල ඓක්‍ය 360යි. ඒක අපිට ප්‍රැක්ටිකලි කරලා බලන්න පුළුවන් ඕනෑම බහුවශයක් අරගෙන මේ බාහිර කෝණ ඇඳලා මේ බාහිර මේක ජ්‍යාමිතිකවත් ඔප්පු කරන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රැක්ටිකලි කරන හැටි. මෙන්න මේ කෝණ ටික කපලා ඔගොල්ලෝ ලක්ෂයක් වටා අලවන්න උත්සාහ කරන්න. ලස්සන එකට ලක්ෂයක් වටා ඔය කෝණ හතරම එළවෙන්න. ඒතර ඒකේ තේරුම කෝණ හතර එකතුව 360යි. අපිට එහෙම ප්‍රැක්ටිකලි ඔප්පු කරන්නත් පුළුවන්, ජ්‍යාමිතිකව ඔප්පු කරන්නත් පුළුවන්. මේ හැම කාරණාවක්ම මේවා පව අපි නවේදී ඔප්පු කරා අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කොහොමද එහෙම n ඍණ දෙක වාරයක් 180ක් වෙන්නේ කියලා. ඒක ශීර්ෂයකින් පටන් අරගෙන ත්‍රිකෝණ වලට වෙන් කරොත් මේක වෙන් කරන්න පුළුවන් ත්‍රිකෝණ තුනකට. 1යි 2යි 3යි. ඒතර එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180. එහෙනම් 180 ත්‍රිකෝණ තුනක් තියෙනවා. ඒ කියන්නේ එහෙනම් 180 තුනක් තියෙනවා. ඕනෑම බහුආශ්‍රය අපි මේ විදිහට සලකගෙන යනකොට ඕනෑම බහුආශ්‍රය හැමතිස්සෙම ත්‍රිකෝණ වලට කඩන්න පුළුවන්. ඒ කඩන්න පුළුවන් ත්‍රිකෝණ ගණන එයාගේ පාද ගණනින් දෙකක් අඩු කරාම ලැබෙන අගයට සමානයි. පාද ගණන මේක 5යිනේ. 5න් දෙකක් අඩු කරාම ලැබෙන අගයට හැමතිස්සෙම ඕනෑම බහුආශ්‍රයක් කඩන්න පුළුවන් ත්‍රිකෝණ ගණන සමානයි. එතකොට ඕනෑම බහුවශයක පාද ගණනින් දෙකක් අඩු කරාම අපිට ලැබෙනවා එයාව කඩා ගන්න පුළුවන් ත්‍රිකෝණ ගණන. ඒතර එක ත්‍රිකෝණයක අගේ 180 නම් ත්‍රිකෝණ මෙපමණ ප්‍රමාණයක බලන්න n ඍණ දෙකෙන් ගුණ කර. අන්න ඒ විදිහට තමයි මේ සූත්‍රය ජනිත වෙන්නේ. ඉතින් අපිට ඉන්නේ ඕක භාවිත කරන්න. right. තුන්වෙනි ලක්ෂණය. ඕනෑම බහුවශයක බාහිර කෝණයේ ධන අභ්‍යන්තර කෝණය අංශක 180. ඒ කියන්නේ ළමයි අපි යම් බහුවශයක් ගත්තොත් මේ විදියට නේද? ඒකේ මේ බාහිර කෝණයක් සහ පාදයේ දික් කරාම ලැබෙන බාහිර කෝණයක් අභ්‍යන්තර කෝණයක් සරල රේඛාවක් මත බද්ධ කෝණ නිසා මේ දෙක එකතු 180. ඒතර මෙයාටත් ඒකම තමයි. මෙයාටත් ඒ ලක්ෂණය තමයි. බාහිර කෝණය ධන අභ්‍යන්තර කෝණය සමාන 180. එතකොට මගේ ඊට අමතරව මගේ තව සවිදි කිව්වම ළමයි සීලුම පාද සමානයි,
සියලුම කෝණ ටිකත් සමානයි මේ වගේ මේ සවිති සදාශ්‍රය අර මේ වදේ හැදේ සෑම කුංචි කොටසක්ම මේ වදේ සවිති සදාශ්‍රයයි right අනේ එතකොට එයාගේ සියලුම අභ්‍යන්තර කෝණ සමානයි කියන්නේ සියලුම බාහිර කෝණත් සමානයි එතකොට එයාගේ කෝණ ගණන බාහිර කෝණ කීයක්ද කියලා හොයාගන්න පුළුවන් මේ සවිති බහුවශ්‍රවල 360 බෙදෙනවා බාහිර කෝණයකගේ ඒ බාහිර කෝණ ඔක්කොම එකිනෙකට සමානයිනේ එතකොට 360 බාහිර කෝණයක අගෙන් බෙදුනම අපිට ලැබෙනවා බාහිර කෝණ ගණන එතකොට බාහිර කෝණ ගණන සමානයි අභ්‍යන්තර කෝණ ගණන අභ්‍යන්තර කෝණ 6 නම් එයාගේ පාදත් 6 අභ්‍යන්තර කෝණ 5 නම් පාදත් 5 එහෙනම් 360 බාහිර කෝණයක අගෙන් බෙදුවම ලැබෙනවා බාහිර කෝණ ගණන ඒක සමානයි අභ්‍යන්තර කෝණ ගණන ඒක සමානයි පාද ගණන එහෙනම් අපේ සූත්‍රේ පාද ගණන සමානයි 360 බෙදීම බාහිර කෝණයක අගෙන් බාහිර කෝණයක අගෙන් කෝණයක අගෙන් එහෙනම් මේ සූත්‍රයේම මෙන්න මේ සූත්‍රයේම අපි උත්තර කරොත් බාහිර කෝණයක අගය කියන එක එනම් බාහිර කෝණයක අගය අපි උත්තර කරොත් අපිට ලැබෙනවා එතන හරස් ගුණිතේ දාන්න අපිට ලැබෙනවා 360 බෙදීම පාද ගණන මේ හරස් ගුණිත ආකාරයෙන් තියෙනකොට මේ පද එකිනෙකට මාරු කරගන්න පුළුවන් අන්න එතකොට මේකේ මේ ඕනෑම බහුවශ්‍රයකට අමතරව සවිති බහුවශ්‍රයකට අපිට විශේෂිත සූත්‍ර දෙකක් ලැබෙනවා. විශේෂිත සූත්‍ර දෙකක් ලැබෙනවා. ඒ සූත්‍ර දෙක තමයි ඔය. මේ දෙක ඕනෑම බහුවශ්‍රයකට මේ ලක්ෂණ ටික තියෙනවා. ඒ ලක්ෂණ ටිකම සවිති බහුවශ්‍ර වලට තියෙනවා. හැබැයි එයාට විතරක් විශේෂිත දෙක. ළමයි ඍජුකෝණාශ්‍රය සවිති බහුවශ්‍රයක් වෙන්නේ ඇයි එයාගේ සියලුම කෝණ සමාන වුණාට සියලුම පාද සමාන නේ හැබැයි සමචතුරාශ්‍රය සවිති බහුවශ්‍රය එයාගේ සියලුම කෝණත් සමානයි සියලුම පාද සමානයි මේක සවිති බහුවශ්‍රයක් මේක සවිති නොවේ ඇයි සමුඛ පාද යුගල් විතරයි සමාන සියලුම කෝණ සමාන වුණාට වැඩක් වෙන්නේ සියලුම කෝණ සමාන වුණාට වැඩක් වෙන්නේ right එතකොට සවිති බහුවශ්‍රයක් වෙන්නේ අනේ එතන අපි ඒක ලියාගමු නේද සියලුම ඒ ලක්ෂණය අපි දෙන්නේ සියලුම පාද හා පාද දිගින් සමාන වේ අපිට ඒ ලක්ෂණය ලියාගන්න අමතක වුණානේ සියලුම කෝණ විශාලත්වයෙන් සමාන වේ මම කෙටියෙන් දෙන සියලුම කෝණ සමාන වේ කියන්නේ අභ්‍යන්තර කෝණ වෙනම සමානයි බාහිර කෝණ වෙනම සමානයි බාහිර කෝණය දාන අභ්‍යන්තර කෝණය හැමතිස්සෙම 180 right මේක තමයි බහුවශ්‍ර වල complete note එක දාගන්න අසක් මුලක් නෑර හැම එකක්ම තියෙනවා ඊට පස්සේ අපි ගණන් කීපයක් හදුවම මූලික ජ්‍යාමිතිය 100ක් අවසන් වෘත්ත ජ්‍යාමිතිය හැරෙන්නේ සිලබස් එකෙන් හලලා තියෙන උසස් පෙළට වැදගත් ප්‍රමේයන් පවා මම මේ මූලික ජ්‍යාමිතියේදී ඔයගලන්ට සාකච්ඡා කරා ඒ තැන් මම highlight කරලා කියලා ඇති YouTube එකේ ඕනම වෙලාවක දැන් ඔයගලන්ට මේ ජ්‍යාමිතිය ඉද පහසු තියෙන හැම වෙලාවකම YouTube එකේ පාඩම් ටික බලන්න. නැවත බලන්න. අපි ලබන සතියේ past papers එහෙම හදුමු. කොහොමද ජ්‍යාමිතික ගානක් තර්කානුකූලව සියලු ප්‍රමේයන් ටික සිහි කැඳවමින් හිතන්නේ කියලා. මේක live වෙන්නේ YouTube එකේ දානවා අපි මේක edit කරලා. right මේ ටික මම මකන්නද අපි
ඒක සරල මේ තියරි ටික භාවිතා වෙන සරල ගණන් ටිකක් හදුවා. right? අපි දැන් කෙටි ප්‍රශ්න පත්‍රයේම මේ වෙනකොට මම හිතන්නේ 11ට කෙටි ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කරලා අවසන්. right? අපි වෙනම රිවිෂන් පන්තියක් පටන් ගත්තා. right? දැන් තේ මුල් ටික නිස්සුණු අයට අලුත් විදිහට සිලබස් එක ඉගෙන ගන්න අයට ඒවට සහභාගී වෙන්න පුළුවන්. right? ළමයි ප්‍රශ්න මේවත් බහුවචන මේවත් බහුවචන. හැබැයි මේවට කියනවා අපි ආවතල බහුවචන. මේවට කියනවා උත්තර බහුවචන. එතකොට මේවල වෙනස අවතල කියන්නේ පරාවර්ත කෝණයක් තියෙනවා. උත්තර බහුවචනයක තියෙන්නේ කිසිදු පරාවර්ත කෝණයක් නැහැ. මේකේ තියෙන්නේ. එතකොට මේකේ අභ්‍යන්තර කෝණවල ඓක්‍යයට එන්ග්‍රීඩ දෙක වාරයක් 180 දාන්න පුළුවන්ද කියලා මම වරක් පිළියන්දල කලාපේ ලකුණු 50ට අඩු ළමයි එකව කරලා සෙමිනාර් එකක් කරා මේට අවුරුදු ගානකට කලින්. නමුත් ඉතින් මුල් පාසල් පිටින්ම ඇවිල්ලා තිබ්බ ඒ සෙමිනාර් එක මම කරේ කලාපේ අධ්‍යක්ෂකතුමාම මේ හෙව්වේ දේශකයා වුණේ මම. ඒතර පාසල් වල ගුරුවරු වහගෙන වට කරගෙන අහපු ප්‍රශ්නයක් තමයි මේකේ අභ්‍යන්තර කෝණ වල IQ කොහොමද හොයන්නේ. ඒ වෙනතුරු මගෙන් කිසිදු ළමයෙක්වත් ඒක අහලා තිබ්බේ නෑ. දැන් ගුරුවරු ඇහුවා මම කිව්වා සරලයි මේක ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. එතකොට ඒ අනුව අපිට ඔප්පු වෙනවා මේකේ පාද 4යි. 4ෙන් දෙකක් අඩු කරලා ගුණ කරනවා 180. එතකොට එතනට එනවා 360. ඒ කියන්නේ මේ සූත්‍රයම මේකට ඇප්ලිකබල් කරන්න පුළුවන්. එදා මගේ ගුරුවරුන්ට පැහැදිලි කරපු ආකාරය. හරි. අතීතේ මතක් වුණා පොඩ්ඩක් මතක් කරා. මම හිතන්නේ ඒ සෙමිනාර් එක තිබ්බේ high school එකේ. right? Terobol cuti. Hari. Abi bahasa wala paling gana, sarla gana. Panchashek abhyantara kono like. पंचाशय अभ्यंतर कौन वाला है के स्वर्ण वाला विवृत तल रूप और विवृत केवल तल रूप जाती है मैं वो विवृत रूप तल रूप अपना अनिवार्य में संवृत्त वेंदो विवृत रंग एक बहुभाषा नहीं මේක හොයන්න සරල ගාන කෙලිමු සූත්‍රය දාන්න තියෙන්නේ මම මේ සූත්‍ර භාවිතය පෙන්වන්න විතරයි ඕනේ පෙන්වෙන දෙක වාරයක් 180 බොහෝ වෙලාවට කෙටි ප්‍රශ්නයක් කියනවා බොහෝ ස්ටෝරි. ඒතර පාද 5යි 50ක් කිව්වම එක් ගුණ කරන 180 තුනයි තුන් වරක් 180 504 right දෙක समिति बहुआश्रय का बाहिर होने का गया आंसर का है टके यही पाद करने स्वयं एक करना
මේ සෞදි බහුවර්ෂයක බාහිර කෝණයක අගය සමානයි මොකද සූත්‍රය 360 බෙදීම නේ පාද ගණන සමානයි 360 බෙදීම බාහිර කෝණයක අගය බිඳුවට බිඳුව කැපෙනවා 36 කැපුනම පාද ගණන හරි සෞදි බහුවර්ෂයක පාද 10ක් ඇත ඒ බාහිර කෝණයක අගය 360 බෙදීම පාද ගණනින් බෙදෙන බිඳුවට බිඳුව කැපෙනවා බාහිර කෝණයක් 36 සිම්පල් B අභ්‍යන්තර කෝණයක අගය 180 අඩු කිරීම 36 30ක් අඩු කරන්න 150යි 144 අභ්‍යන්තර කෝණයක සරල නිසා පොඩ්ඩක් වේගින් යමු අවසන් දවසේ ඉදිරියේදී ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය දෙවන ටියුට් එක ලබා දෙන්නම්. මේකේ XC අගය XC අගය තොර අපි සියලුම සූත්‍ර ටික බහුවර්ෂවල භාවිත වෙන පරිදි තමයි ගණන් ටික පෙළ ගැසුවේ. මේ ගණන් මෙහෙම හදන්න පුළුවන් සවදි කියන කැලල આવුත් විතර. සවදි බහුවර්ෂ වලට විතරයි මේ සූත්‍ර තියෙන්නේ. අර ඉන්ද්‍රිය දෙක වාරයක් 180 වනම සූත්‍රයකට අඩංගු. ඒක තමයි මම අර වවුවක් ගහලා පෙන්නන්නේ. ତර මේ ගණන් කොහොමද හදන්නේ? තමයි ඕනෑම බහුවර්ෂයක බාහිර කෝණවල එකතු 300 එකම දිශාවකට දික් වෙලා තියෙනවා. එක්ක දක්ෂිණ වට්ටෝ නැත්නම් වාමව. දිශා දෙකකට කලවම් වෙලා නම් තියෙන්නේ ඒගොල්ලන්ගේ බාහිර කෝණවල එකතු 360 වෙන්නේ එකම දිශාව. දැන් මේක එකම දිශාවකට මේ දික් කරලා තියෙන්නේ. මොකක්ද මේ දිශාව? මේක ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්ත දක්ෂිණව. මේක වාමව. එකම දිශාවකට දික් වෙලා තියෙනවා. ඒතර මේකේ නම් x එකතු කරේ 90 එකතු කරේ 60 එකතු කරේ 70 එකතු කරේ 80 සමානයි 360. x සමානයි 360 වෙන. මේ ටික ඔක්කොම එකතු කරාම කීයක් වෙනවද? 300. तर මේක අඩු කරාම x සමානයි 60. right. ඔන්න චුටි මාතෘකා දෙකක් අද දවසේ අවසන් කරේ. පයිතගරස් සහ බහුවර්ෂ. දැන් මේවා සබදාමි තියෙන දේවල් සෞදි බහුවර්ෂ ගත්තා සබදාමි තියෙනවා. නේද? මම කිව්වා මේ වදේක හැඩය කුඩා කොටස්. මේ වදේක කුඩා කොටස් ඒ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ සවිති සදාශ්‍ර ආකාරය. සබදාමි බොහෝ තැනුන් එකක සවිති සදාශ්‍ර හැදෙන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ලෝකේ මුලින්ම සියලුම නට්වර්ග සවිති සදාශ්‍ර හැද බයිස්කල් වල වාහන වල සියලුම සවිති සදාශ්‍ර හැද මොකද ඒ සමමිතික ගුණය නිසා වඩාත් නිවැරදිව එය නිර්මාණය කරන්නත් පුළුවන්. ඒකට ඒ බලය වඩාත් සමමිතිකව යොදලා අපිට ඒක තද කරන්න සහ බුරුල් කරන්න පුළුවන්. හරි. ඒ ගුණාංග නිසා බොහෝ නැතයි ඉතින් සෞදි පංචාශ්‍ර හැදෙන් හදනවනේ නට්ටේ නේද? තව කෙනෙක්ට හිතුනොත් ඍජු කෝණාශ්‍ර හැදෙන් හදනවා. නම් හදන්නේ සෞදි සදාශ්‍ර හැදෙන්. ඒ ජ්‍යාමිතික හැඩතලයේ සෝභාදාම මෙන්ම ප්‍රායෝගික ජීවිතයේදී ගොඩක් වැදගත්. ඉතින් මේ හැම දෙයක්ම සෝභාදාමෙන් ගත්ත දේවල් තමයි අපි ඉලක්කම් බවට පරිවර්තනය කරලා ඉගෙනගෙන
තව දියුණු කරලා නැවතත් යොදලා අලුත් නිර්මාණ කරා. හරි එහෙනම් අපි අද මෙතනින් දැන් සම්මන්ත්‍රණය අවසන් කරමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.